නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් හෝරාව තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න තමයි මේ පින්වතුන් සූදානම්ව සිටින්නේ. හිතේ ඇනිලා තියෙන ශෝක හුල ගලවා ගන්නේ කොහොමද කියලා, ඒ වගේම එක එක සත්වයන් මරණය කරා පැමිණෙද්දී, මරණය කරා යද්දී ඒවා දකින අය කොහොමද හිත හදාගන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ කැත්තපහුව අඹම්පොළ පදිංචි පින්වත් කේ.ජී. උදාර අබේවික්‍රම මහත්මයා සහ මහේසිකා හංසමාලි මහත්මිය කියන දෙපළ මීට මාස 3කට පෙර මිය පරලෝ ගිය වයස අවුරුදු 2ක් වූ කේ.ජී. අක්මී ආසියානා අබේවික්‍රම දියණියට පින් අනුමෝදන් කිරීමට තමයි මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් වයස අවුරුදු 2ක්ව මිය පරලෝ ගිය අක්මී ආසියානා අබේවික්‍රම දියණියට පින් අනුමෝදන් කිරීම පිණිස මේ ධර්ම දානයෙන් අවසානයේ අපි බලාපොරොත්තු වෙනවා. ඒකට ඒ දරුවත් අඩු වයසින් නැති වෙලා. ඉතින් දෙමව්පියන් ඒ පිණිස අද ධර්ම දානයක් දීලා ඈටත් පින් පමුණුවනවා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න සලස්වනවා. පින්වතුනි, අපි සාමාන්‍යයෙන් මේ ලෝකයේ ස්වභාවය තමයි අනිත් අයගේ මරණයේදී අපි හඬනවා වැළපෙනවා. අපි මරුණාට පස්සේ අනිත් අය හඬනවා වැළපෙනවා. ඉතින් කොහොම හරි උපන් සත්වයාට මරණය උරුම වෙලා තියෙද්දි අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපන් සත්වයා මරණයටපත් වෙනවා කියන එක අහලා තියෙද්දිනුත් සෑම බණකටම උපන් සත්වයා ජරා මරණ කරා යනවා කියන ධර්මය අහලා තියෙද්දිමුත් අපේ හිතට ගොඩාක් ශෝක සංතාප සිත් ඇවුල් උපදිනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, බුද්ධ දේශනාවක් ඇසුරින් බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධ වෙච්ච දෙයක් ඇසුරින්ම අපි ධර්මයේ ටිකක් මේ මොහොතේ කතා කරමු. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා උපාසකයෙක් හිටියා. ඒ උපාසකයා ගොඩාක් ආදරේ තමන්ගේ එකම පුතාට. මේ පුතා ගොඩාක් වත්පිළිවෙත් කරලා තමයි ඉපදුනේ බාරහාර වෙලා. එතකොට මේ පුතාට පුදුම ආදරයක් සෙනෙහසක් තියෙන්නේ. විශාල ධනස්කන්ධයක් පියතුමාට තියෙනවා.
ඒ සියලු ධනෙට හිමිකම කියන්නේ මේ පුතා. ඉතින් අකාලේ ආපු අසංගතයකින් මේ පුතා මැරුණා. පුතාගේ වියෝව පියාට දරා ගන්න බැරි වුණා. අඬලා වැළපිලා නිරාරව හිටියා. උදේට කන්නෙත් නෑ, දවල්ට කන්නෙත් නෑ, හවසට කන්නෙත් නෑ. මේ විදිහට දවස් 7ක් නිරාරව හිටියා. කන්නේ බොන්නේ නැතුව මම මැරුණත් කවන්නේ පුතා නැතුව මගේ ජීවිතේට ඵලෙ මොකද්ද කියලා. එදා මහා කරුණා සමාපත්තියෙන් බුදුරජාණන් වහන්සේ බැලුවා මං කාටද පිහිට වෙන්නේ කියලා. බුදු කෙනෙක්ගේ ශාසනේ මඟඵල නිවන් දකින්න තරම් පින් තිබෙන එක්තරා උපාසකෙක් දරුවා මල දුකින් දින 7ක් ආහාර ගන්න නැතුව ශෝකෙන් සිටිනවා. බුදුරජාණන් වහන්සේට දිවසට පෙනුණා. බුදු ඇසට පෙනුණා. මහා කරුණා සමාපත්තියට පෙනුණා. ඒතර බුදුරජාණන් වහන්සේ එදා ඒ නිවසට වැඩම කළා. පින්වතුනි මේ ශෝක සංතාපතියකින් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දවසට අනිවාර්යයෙන් මහා කරුණා සමාපත්තියෙන් ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය බලනවා. මේ දරුවා නැතිවීමෙන් ශෝක කරපු ඒ උපාසකයා පළවෙනි දවසේ පෙනුනේ නැහැ. දෙවෙනි දවසේ පෙනුනේ, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පළවෙනි දවසේ ඔහු පිහිට විය යුතු කෙනෙක් විදිහට දැක්කේ නැහැ. දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ, පස්වෙනි දවසේ, හයවෙනි දවසෙත් නැහැ. හත්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ මම ඔහුට පිහිට විය යුතුයි කියලා තීරණය කළා. බලන්නේ ශෝකේ තුනී වුණාට පස්සේ ධර්මයේ කියන්න පුළුවන් උනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිවසට වැඩම කරලා පැනෝ ආසනේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ උපාසකයන් අහන උපාසකය මොකද මේ ගොඩාක් දිරලා වැහැරිලා ගිහිල්ලා ශෝක වෙලා ඇඬු කඳුලින් සිටින්නේ ඇයි? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ එකම ප්‍රියමනාප පුතා මිය ගියා. ඔහුගේ ශෝකය මට දරා ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ උපාසකය මොහොතක් කල්පනා කරලා බලන්න. උපන් සත්වයා මරණයටපත් වෙනවා කියන එක ලෝක ස්වභාවය. කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංයුතං. ඊටමත් පොඩි කාලයක් අපිට කරදර ගොඩක් මැද ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ජීවත් වෙන්න තියෙන්නේ දුකසේ. මේ මනුසාත්ම භාවයකට ආවා කියන්නේ ඊටමත් කෙටි කාලයක් කරදර ගොඩක් මැද ජීවත් වෙනවා. ඊට පස්සේ මැරිලා යනවා. ඕක තමයි අපේ ජීවිතය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා උපන් සත්වයන් මරණය කොයි මොහොතේ පැමිණෙයිද කියලා කියන්න පුළුවන් දක්ෂ කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා උපන් සත්වයාට මරණයේ පැමිණීම හරියට ඉදිලා තියෙන ගෙඩියක්. අපි කියමු අඹ ගෙඩියක් හොඳටම ඉදිලා. කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ. ඉදුණු මෝරපු ගෙඩියට ඉදිලා තියෙන ගෙඩියට යම් උදෑසනක් උදා වෙයිද ඒ උදෑසන ඉඳලම කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ කියන බය තියෙනවා ඉදිච්ච ගෙඩියට. ඒ වගේ උපන් සත්වයාට ඉපදුනාට පස්සේ ඊළඟ තියෙන බය තමයි කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ කියලා. දැන් ඕනම කෙනෙක් අපි දරුවෙක් ඉපදෙනකොට සතුටුනේ කොයි වෙලාවෙ ඉපදෙයිද දන්නේ නැහැ කියලා. දරුවෙක් කුසේ ඉන්නකොට දරුවගේ උප්පත්තිය ගැන සතුටින් ඉන්නේ. අර මෝන බලන්න. දරුවා ඉපදුනාට පස්සේ ඒ උපන් සත්වයාට ඊළඟට බයක් එනවා. ඒ තමයි කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ කියලා. බලන්න මේ ලෝකේ ස්වභාවය. ඉදිලා තියෙන රූපඵලයට ගත වෙන මොහොතක් පාසා වැටෙයි කියන බය තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යුද්ධ ජය ගන්න ක්‍රම තියෙනවා. ඊළඟට රාජ්‍යවල් ජය ගන්න ක්‍රම තියෙනවා.
ලෙඩ වුණොත් සුව කරගන්න බෙහෙත් තියෙනවා. ඒ මොනවා තිබ්බත් ප්‍රශ්න විසඳ ගන්නත් උපක්‍රම තියෙනවා. ඉතින් බලන්න අද කාලේ වෙනකොට කළු පාට මිනිස්සෙක් සුදු කෙනෙක් කරගන්නත් බෙහෙත් තියෙනවා. අපි ගත්තොත් එimhe මයිකල් ජැක්සන් ගත්තොත් කළු ජාතිකයනේ. එයා සුදු කෙනෙක් බවට වෙනස් කරගත්තා. අතපය කන් නාසා නැති අය අතපය නම් කන් නාසා බද්ධ කරගන්නවා. මේ විදිහට එක එක දේවල් වලට එක එක උපක්‍රම තිබ්බට මරණය කියන එක නැති කරගන්න කිසිම උපක්‍රමයක් නැහැ. ඒකයි අයෝගර කුමාරයා කියන්නේ සර්පයෝ මේ මිනිසුන්ට සත්තුන්ට සර්පයෝ දෂ්ට කරනවා. ඒ වුණාට මේ මායයට දෂ්ට කරන්න කෙනෙක් නැහැ නේද? ඊළඟට සර්පයෝ දෂ්ට කළාට පස්සේ හොඳ විෂ වෛද්‍යවරු ඒ විෂ වේගයේ ඒ සර්පය දෂ්ට කරපු මිනිසයාගෙන් විෂ අයින් කරලා සුවපත් කරනවා. ඒ වුණාට මේ මාර විෂ මරණේ නැමැති විෂ අයින් කරගන්න වෙදෙක් නැහනේ. මේ ලෝකේ ඕනම චතුර ඕනම කෙනෙක් එක දක්ෂ මේ යුද්ධ කරලා ජය ගන්න පුළුවන් රජවරු සෙන්පතිවරු ඉන්නවා. මාරයත් එක්ක යුද්ධ කරගන්න පුළුවන් කෙනෙක් නැහැ නේද? ඕනම ලෙඩකට බෙහෙත් හේත් දාන්න වෛද්‍යවරු ඉන්නවා. ඒ වුණාට මරණය නැති කරගන්න බෙහෙතක් දාන්න කෙනෙක් නැහැ නේද? මේ ආදි වශයෙන් අයෝගර කුමාරයා මරණානුස්මතිය වඩලා තියෙනවා. දැන් අපිට මරණය ගැන අපි ওই විදිහට කල්පනා කරන එක තමයි ශෝකේ දුරු වෙන ක්‍රමය. ඒ වුණාට අපි කල්පනා කරන්නේ අරයා මැරුණා, මෙයා මැරුණා, අනේ කවදද දකින්නේ, කොහෙද ගියේ කියලා විලාපතිය තියා ශෝකයෙන් අපි කල්පනා කරනවා. නමුත් කල්පනා කළ යුතු දේ තමයි මරණයෙන් මිදෙන්න උපක්‍රමයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දක්ෂ මැටි භාජන හදන කෙනෙක්. ඒ දක්ෂ විදිහට එක එක කැටයන් කරලා ලස්සන විදිහට මැටි භාජන හදනවා. නමුත් මේ මැටි භාජන වල අවසානයේ එකම එක ඉරණමක් තියෙනවා. කැඩිලා යනවා කියන එක. ආමු මැටි භාජනයටත් වියලි මැටි භාජනයටත් කැටයන් දැමු මැටි භාජනයටත් මොකටත් බිඳී යාම කියන කුරුම කරගෙන තියෙනවා. ලොකු කෙනාටත් පොඩි කෙනාටත් චූටි දරු සිඟිත්තාටත් මරණය කියන බය තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ මිනිස්සු එක එක ගති ලක්ෂණ තියන අය ඉන්නවා. ධනවත් අය ඉන්නවා. නමුත් මේ ධනවත් කෙනාගේ ජීවිතයත් අවසානයේ ඒකාන්තයෙන් මරණය කියන තැනට පැමිණෙනවා. ඒ දොරෙන් එයා පිට වෙලා යනවා. කොයි ලෝකේ කරක් ගැහුවත් එක දොරටුවකින් පිට වෙලා යනවා. මරණය කියන දොරටුව. නිර්ධන කෙනත් මරණය කියන දොරටුවෙන් යනවා. ඊළඟට අහිංසක මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුත් මැරෙනවා. ඡණ්ඩ පරුසය ඉන්නවා. ඒ අයත් මරණයෙන් ජීවිතය කෙලවර කරනවා. මේ ලෝකේ වැජඹිලා ඊළඟට මේ ලෝකේ ප්‍රසිද්ධ වෙලා මිනිස්සු ඉන්නවා. ඒ අයත් මරණයෙන් කෙලවර කරනවා තමන්ගේ ජීවිතේ. කටහඬ ලස්සන අය, නෘත්‍ය දක්වන්න දක්ෂ අය, වාදනයට දක්ෂ අය, ඊළඟට විදහිතකමට දක්ෂ අය, ගීත කියන්න, ඒ වගේම තව දක්ෂතා. එක එක මේ තාක්ෂණයේ අලුත් තාක්ෂණයට දක්ෂ අය, භාෂාවලට දක්ෂ අය, ඉදිකිරීම් වලට දක්ෂ අය, නිර්මාණ කරන්න දක්ෂ අය. ඉන්න අපි කියමු ඊළඟට යන්ත්‍ර මන්ත්‍ර, ඊළඟට දේවාල, ඊළඟට නාස්ශාස්ත්‍ර, එක එක දේවල් වලට දක්ෂ අය ඉන්නවා. ඒ මොකකට දක්ෂ වුණත් ඒ සියලු දෙනාටම අවසානයේ එකම එක දෙයක් අනිවාර්යෙන් උරුම වෙනවා. ඒ තමයි මරණය. ලොකු වුණත් පොඩි වුණත් ඊළඟට මධ්‍යම වයස වුණත් ස්ත්‍රීන් වුණත් පුරුෂයන් වුණත් මොන දැනුම් උගත්කම් නොඋගත්කම් තිබ්බත් මරණය කියන එකම එක දේ අයිට උරුම වෙනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා. අර තාත්තා දැන් අහගෙන ඉන්නවා අර පුතා මල ශෝකයෙන්
දින 7ක් නොකා නොබී ඉන්න පියා මේ අහගෙන සිටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තාත්තාගේ මරණය පුතාට වළක්වන්න බෑ. පුතාගේ මරණය තාත්තට වළක්වන්න බෑ. දරුවන්ගේ මරණය අම්මට වළක්වන්න බෑ. අම්මගේ මරණය දරුවන්ට වළක්වන්න බෑ. ඥාතියෙකුගේ මරණය තවත් ඥාතියෙකුට වළක්වන්න බෑ. කවදා හරි මරණය හේතු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මරන්න ගෙනියන ගවයෝ ඉන්නවා. ඒ මරන්න ගෙනියන ගවයන් ඒ රැළෙන් එක එක ගවයා වරන් ගිහිල්ලා ගව ඝාතකයා මරලා දානවා වගේ අපේ ඥාතින් එක එක්කෙනා මරණය කරා යනවා. චූටි කාලේ අපිව දැක්ක අපි අතේ තියාගෙන නලවපු අපිට හුරතල් බස් කියපු වැඩිහිටිය අයෝ දැන් මේ වෙනකොට මැරිලා. ආච්චිලා සීලා මැරිලා. අපේ ආච්චිලාගේ අම්මලා තාත්තලා ඊළඟට එතනින් එහා වයසක අය ඒ પરම්පරාවේ දරු මුණුබුරන්ට අපි වාගේ දරුවෝ ඉපදෙනවා කියලා ඒ අය දන්නේ නැහැ. දැකලත් නැහැ. අපේ ආච්චිලා සීලාගේ මුතුන් මිත්තන් අතීතයට ආපස්සට බලනකොට ඔවුන් කළුද සුදුයිද කියලාවත් අපි දන්නේ නැහැ. પરම්පරා දෙක තුනක වයසක අයගේ ෆොටෝ තියෙන්න පුළුවන්. දුර්ලභව හෝ අතලොස්සක් අත තමන්ගේ ආච්චිලාගේ දෙමව්පියන්ගේ පවා ෆොටෝ තියෙන්න පුළුවන්. නමුත් પરම්පරා 3-4කින් එහා પરම්පරා 4කින් එහා වගේ මේට අවුරුදු 200කට විතර කලින් අපේ ආච්චිලා සීලා ෆොටෝ එකක්වත් අපි දැකලා නැහැ. අපි දන්නේත් නැහැ. ඒ අය දන්නේත් නැහැ යාළගේ પરම්පරාවේ අපි ඉපදෙනවා කියලා. බලන්නකෝ මේ සංසාරේ. මේ වගේ පොඩි කාලෙකින් අපි ඉපදිලා මැරිලා යනවා. ඉතින් ඒ අයට මොකද උනේ? ඒ પરම්පරාවේ ඥාතියනු අපේ හිතවතුනු ගම්වල අයත් මරන්න ගෙනියන ගවයෙක් එකිනෙකා මරණයට ගෙනියනවා වගේ එක එක්කෙනා මරණයට ඇදගෙන ගියා. අපේ ආත්මතු પરම්පරාවක්ම මරණයට ඇදගෙන ගිහිල්ලා අපි විතරක් බේරයි කියලාද ඔයාලා හිතන්නේ? අපි විතරක් බේරයි කියලාද හිතන්නේ? ඉතින් පුංචි අයෝ මේ ලෝකේ දැකලා ලෝකෙත් එක්ක කතා බහ කළවත් නැති චූටි ළමයි පවා මරණයට මායя විසින් රැගෙන යද්දී අපි මෙතුවක් කල් අපිව ඉතුරු කළා පුදුමයි. මෙච්චර කාලයක් අපි ජීවත් වෙලා හිටියා පුදුමයි. නමුත් ඔහු අතාරින්නේ කවදා හරි කොතනක හරි කොයි මොහොතක හරි අපිව ග්‍රහණය කරගන්න. අපිට එදාට ජය ගන්න බෑ. මායя ජය ගන්නවා. අපිට ජය ගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ උපන් සත්වයා මැරෙනවා කියන මේ ලෝක පරියාය හොඳට හිතට අරන් හිතට එන ශෝකේ නිවා ගන්න ඕන කිව්වා. මේ ලෝකේ කාටවත් උරුමයි මේක. අපේ ආත්මතු પરම්පරාවක් මැරුණා. අවුරුදු 100ක් 120ක් හිටියත් කවදා හරි මැරෙනවනේ. නිසා මේ ලෝක පරියාය උපන් සත්වයා මැරෙනවා කියන මේ දහම් පරියාය නිතර සිහි කරන්න. එතකොට එයාගේ කල්පනාව එයා හිතන විදිහ ඒකත් එක්ක එයාට ශෝක ගින්න අඩු වෙලා යනවා. මොකද ඒක අපිට වළක්වන්න මේ ලෝකේ ස්වභාවය යන්නේ. ගංගාවක ජලය පහළට ගලාගෙන යනවා කියන එක, වතුරක් පහළට ගලනවා කියන එක ලෝක ස්වභාවයක්. හුළඟක් හමාගෙන යනවා කියන එක ලෝක ස්වභාවයක් නේ. උදාගිරින් නැගින හිර අවරගිරින් බැස යනවා කියන එක ලෝක ස්වභාවයන්නේ. අපිට අතින් වළක්වන්න පුළුවන්ද? අතින් අල්ලා ගන්න පුළුවන්ද? ඊරහඳ ස්පර්ශ කරපු මහරහතන් වහන්සේලා පවා හිටියා. ඒ ඊරහඳ ස්පර්ශ කරපු මහරහතන් වහන්සේලා හිටපු යුගයේ
බුදුරජාණන් වහන්සේ හිටපු යුගයේ ඉර නැගුණා බැස ගියා. මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පවා පිරිනවම් පෑවා. චිත්ත අධිෂ්ඨානෙන් ඕන කාලයක් ඉඳ ශක්තිය තිබිච්ච උත්තරමියුත් පිරිනවම් පෑවා. ආකාශයෙන් ගමන් ගිය අය පිරිනවම් පෑවා. මේ මිහි මණ්ඩල අතේ තියාගෙන හිටපු අය පිරිනවම් පෑවා. දෙවිවරුත් එක්ක කතා බහ කරපු අය මේ ප්‍රකෘති ශරීරයෙන් දෙවියන් අතරට ගිය දෙවියන්ගේ ආසනවල අසුන්ගෙන හිටපු ඒ මහා මුනිවරු පවා පිරිනවම් පෑවා. ඔය කිසිම හැකියාවක් නැති අපි ගැන කවර කතාවද? අපි අනුන්ගේ මරණය ගැන හිතනවා මිසක්කා තමන්ගේ මරණය ගැන අපි හිතන්නේ නැත්තේ ඇයි? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න අපි ආපු තැනක් අපි දන්නේ නැහැ. යන තැනක් අපි දන්නේත් නැහැ. ඔන්න වැස්සකට අම්බලමකට ගොඩ වුණා වගේ කොහෙන් ආවද දන්නේ නැහැ. වැස්ස පැයුවට පස්සේ බැහැලා ගියා වගේ කොහේ ගියාද දන්නේ නැහැ. අර අම්බලමට ගොඩ වුණ ටිකට මම මගේ කියලා තනතුරු එහෙම මේ එක එක නෑදෑකම් හදාගෙන අපි අඬනවා වැළපෙනවා. සමහර වෙලාවට තරුණ අම්මා කෙනෙකුට තරුණ තාත්තා කෙනෙකුට දාව පුංචි දරු පැටියෙක් ඉපදෙනවා. ඒ දරුවා තවත් උප්පත්තියකට යන්න කලින් ඊට කලින් චූටි කාලයකට තව උප්පත්තියකට එනවා. ඇවිල්ලා අවුරුද්දක් දෙකක් ඉඳලා එයාගේ ඊළඟ උප්පත්තියට යනවා. එතකොට අර එයාගේ ඊළඟ උප්පත්තියට යන්න පෙර සූදානමක් වගේ අර අම්මා කෙනෙක්ගේ බඩකට ඇවිල්ලා පොඩි කාලයක් ඉඳලා යනවා. ඉතින් ඒ පොඩි කාලෙකට ආපු වෙලාවේ බස් එකක් යන බස් එක නගින්න බස් එකේ එනකල් පොඩ්ඩකට කඩේකට ගොඩ වෙනවා වගේ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා පුංචි කාලෙම දරුවා මැරිලා යනවා. ඉතින් ඒ පොඩි කාලෙට අපි කොයිතරම්නම් ඒ අයට බැඳෙනවද? ඒ අය අපිව අම්මා අපිව තාත්තා කියලා එයාගේ සමහරවිට ඒ දරුවන්ගේ ජීවිතවල කිඳා බහැලන්නේ. පුංචි දරු සිඟිත්තු ගත්තට පස්සේ මාසෙන් දෙකෙන් මැරෙනවා. අම්මා තාත්තා කියන එක කිඳා බහැලවත් නැහැ. මේ ලෝකේ හරියට ඇහැක් කරලා දැකලවත් නැහැ. ඒන් මැරිලා යන සත්තු ඉන්නවා සත්වයෝ. දරුවන් සිටිනවානේ. ඊළඟට ඉතින් මේ වගේ සංසාරේ ඉතින් ආපු තැනකුත් දන්නේ නැත්තම් ගිය තැනකුත් දන්නේ නැත්තම් දැන් මොකක් කියාද අපි මේ අඬන්නේ? මොකක් කියාද අපි වැළපෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා අඬන එක මලවුන් ගෙන්නන ක්‍රමයක් නම් අඬන එක මැරිච්ච කෙනාට පණින ක්‍රමයක් නම් මේ ලෝකේ ප්‍රශ්නවලට විසඳුම අඬන එක නම් නුවණැත්තා පවා කෙහිවලු කඩාගෙන අඬනවා වැළපෙනවා. දැන් මේ ලෝකේ බොහෝ අයගේ අදහසක් තියෙනවා බහුතරයකගේ ප්‍රශ්නවලදී කරන්නේ අඬන එක. ඒ කියන්නේ ජීවිතේ මේ ප්‍රශ්න වලට විසඳුම කියන්නේ අඬන එකද? මේ ලෝකේ ප්‍රශ්නය වලට විසඳුම අඬන එක නම් නුවණැති කෙනා පවා අඬනවා කියුවා. බුදුරජාණන් වහන්සේ වදාළා අඬන එකෙන් දැන් හිත අනසා ගන්න කියලා නඩන්නේ. අඬන එකෙන් වෙන්නේ හිතේ සැනසීම නැති වෙලා යනවා. ඇඟ කුරුස වෙනවා. ශරීරයේ බොහෝ පීඩාවටපත් වෙනවා. ඊළඟට යට මනස ලෝකේ කරන්න තියෙන වගකීම් ගොඩාක් කරගන්න එක මං ඇරෙනවා. ප්‍රමාදී වෙනවා. ඒ නිසා අඬන එකෙන් Tamanට හානියක් මිසක්වම වෙන මොකක්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අඬන්න ඒ ඇඳීම ශෝකේ වැළපීම තවත් ශෝකයට වැළපීමට ආසන්න කාරණේ මිසක්කා අඬනවා කියන එක සැනසීමට කාරණාවක් නෙවෙයි කියුවා. යම් හේතුවක් නිසා නම් ඵලය හටගන්නේ සතුට කියන ඵලයට හේතුව ඇඳීම නෙවෙයි කියුවා.
ආන්දනකොට ශෝක කරනකොට තව තවත් ශෝකේ හැඬීමම උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා යේන යේනියෝ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. අපි මේ ලෝකේ යමක්ද හිතන්නේ සිද්ධ වෙන්නේ වෙන ආකාරයකින්. අපි වුණත් අපි මැරෙන හැටි යම් විදියකට හිතලා ඇති. නමුත් අපි හිතන්නේ එකක් සිද්ධ වෙන්නේ එකක්. කොහේ කොතනක කොයි ආකාරයකින් අපේ මරණය සිද්ධ වේද කියලා කවුද දන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මැරෙන අය දැක්කම රහතුන්ගේ ධහම සිහි කරන්න කිව්වා. මැරෙන අය දැක්කම රහතුන්ගේ ධහම සිහි කරන්න කිව්වා. එකක් තමයි උපන් සත්වයා මැරෙනවා කියන ඒ මුනිවරුන්ගේ ධහම. අනිත් එක මැරෙන කෙනාට මැරෙන්න එපා කියලා අපි හිතුවට ඒක සිද්ධ වෙයිද කියලා. ගංගාවක් පහළට ගලනකොට ගංගාව අයිනට කට්ටියක් ගිහිල්ලා අඬ අයිම්බා ගංගාව පහළට ගලන්න එපා. බැස යන හිරු දැකලා කේවලු කඩාගෙන අඬලා බැස යන හිරුට කියනවා හිරු බසින්න එපා. ඉදිලා තියෙන රුක්පලයට ඉදිලා තියෙන ගෙඩියක් ගහක ඉදිලා තියෙනකොට හඬ ඒ දෙස බලලා කියනවා බිමට වැටෙන්න එපා කියලා. පිපුණ මලකට අපි කියනවා මල පර වෙන්න එපා කියලා. නමුත් එහෙම කොහොමනම් ලබන්නද? ඒ නිසා මේ මරණය කියන එක සිද්ධ වෙන්න එපා කියලා අපි හිතුවට ඒක අපිට ඒකෙන් එහෙම අපි හිතන එකේ ප්‍රයෝජනයක් නැහැ. ලෝක ධර්මතාවයට අනුව සිද්ධ වෙනවා කියලා. ලෝව දහම රහතුන්ගේ දහම සිහි කරන්න කිව්වා. ඉතින් අපි මේ ලෝකේ කොච්චර ජීවත් වුණත් අවුරුදු 100ක් 120ක් වුණු තැන අපිට මේ ජීවිතය අත්හැරලා යන්න සිද්ධ වෙනවා. දැන් මේ චූටි වයසේ මැරුණ දරුවෝ එයාලගේ ජීවිතේට අම්මා තාත්තා කියලා තවත් බැඳින්න කලින් ඔවුන් නැති වුණා. යාළුවෝ ගොඩක් එකතු වෙන්න කලින් ඔවුන් නැති වුණා. අනාගත ජීවිතයක් ගත කරන්න කලින් ඔවුන් නැති වුණා. අවුරුදු 100ක් අවුරුදු 120ක් ජීවත් වෙන කෙනා ගොඩාක් දරු මොනුබුරන් ගොඩාක් භවභෝග ගොඩාක් මනුස්ස ලෝකේ ගොඩාක් දේවල් හදවතට එකතු කරගෙන මැරිලා යනවා. ඒ නිසා ගත වෙන වසරක් පාසා බැඳීම් වලින් ඒ වගේම හිතට ජීවිතයට එක එක දේවල් මේ සත්වය එකතු කරගන්නවා. අවසානයේ මොනවා එකතු කරගත්තා? මැරිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යම් ස්වභාවයක් තියෙනවා. ඒ තමයි සැනසෙල්ල හොයන කෙනා කාරණා දෙකක් ජීවිතෙන් බැහැර කරන්න ඕන කියෝ. ජීවිතේ සතුට හොයන කෙනා මනස ලෝකේ සැනසීමෙන් ජීවත් වෙන්න කැමති කෙනා කාරණා දෙකක් බැහැර කළ යුතුයි. එකක් තමයි ශෝකයයි අනිත් එක වැළපීමයි. මොන දේ වුණත් ශෝක කළා වැඩක් නැහැ. හරි ගියත් වැරදුනත් ශෝක කළා වැඩක් නැහැ. අඬලා වැඩක් නැහැ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතේ සතුට සොයන කෙනා ජීවිතේ සැනසීම හොයන කෙනා හැඬීමයි වැළපීමයි කියන එක බැහැර කළ යුතුයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විපත එයාගේ ජීවිතෙන් දුරු කළ යුතුයි. මොකද විපත? හැඬීමයි වැළපීමයි. ඊළඟට ඒ උල එයා ගලවා ගත යුතුයි. මොකද්ද? මේ ශෝකේ නැමැති හුල. අපිට කවුරුත් කරලා දෙන්නේ තමා විසින්ම තමයි මේක කරගන්න තියෙන්නේ. පින්වතුනි, උපන් සත්වයාට දුක හැර වෙන දෙයක් ඉතුරු වෙලා නැහැ. මොනවා නොලැබුණත් ජරා මරණ දුක උතුරුම වෙනවා. ඉතින් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ දරුවා මල පියාට මේ ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ මනාව අසාගෙන සිටියේ පියතුමාගේ හිතට ජීවිතේට ගින්දරකට වර්ෂාවක් වැටෙනවා වගේ අර ගින්දර නිවිලා යනවා වගේ හිතේ ශෝකේ නිවිලා ගියා.
සංతాපේ නිවිලා ගියා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටුණා. ඒ ධර්මය අහද්දී ඒ පියාණන් මේ ගෞතම බුද්ධ ශාසනයේ ලෝකෝත්තර මේ ධර්මය අවබෝධ කරපු ලෝකෝත්තර ශ්‍රාවකෙක් බවට පත් වුණා. මඟපල්ලාභි කෙනෙක් බවට පත් වුණා. ශෝක කර හිටියා. බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන්ම ශෝකයයි වැළපීමයි ජීවිත ඒ මොහොතේ තප්පරයට බැහැර කළා. ඒ කියන්නේ අපි මාස ගණන් දුක් විවි හිටියට ශෝක විවි හිටියට ඒ ශෝකේ නැති වෙන අරමුණ බුදු කෙනෙකුට පුළුවන් ඒක කරන්න. හරියට අරමුණ දුන්නොත් මේ චූටි දෙකම මේ පොඩි තට්ටුවක් දැම්මා වගේ. එහෙම ඇතිලා යනවා. පොඩි දෙයකින් මේ ජීවිතයේ ස්වභාවය මේකයි කියලා තේරුම් ගන්න එක මාස ගානක අවුරුදු ගානක ශෝකේ නැති කරනවා. පුංචි දෙයක්. ඉතින් මේ දහම් කරුණේ වටිනාකම කියන්න බෑ. මේ උපන් සත්වයා මැරෙනවා මේක කාටවත් උරුමයි. දැන් පුංචි දරුවෝ පවා මැරෙන පළවෙනි අවස්ථාව නෙවෙයි. කී දෙනෙක්ගේ දරුවන් මැරිලා තියෙනවද? යුද්ධ කාලවලදී ඒ වගේම දැන් නෙවෙයි රජ කාලවල යුද්ධ කාලවලදී දරුවන් බඩේ ඉඳිද්දී සතුරු ආයුධ වලින් ගහනවා අම්මගේ බඩ හරහා යන්න දරුවයි අම්මයි දෙන්නම එක කඩු පාරෙන් මැරෙනවා. ඊළඟට ওই මිෂනාරි ආගම් ලංකාවේ ප්‍රචාරය කරද්දී චූටි දරු සිඟුත්තෝ අහසට දාලා මේ කඩු අල්ලලා තියෙනවා. අහසට දාලා කඩු අල්ලලා තියෙනවා. ඒ විදිහට මේ පුංචි ළමයි ඝාතනය කරලා තියෙනවා. ඒකට ස්වභාවික මරණයක් විදිහට නෙවෙයි ඝාතනයක් විදිහට. අම්මලා තාත්තලාගේ ඇස් ඉදිරි පිට. ඒ දරුවා තමාගේ ඉදිරියේ මිය යද්දි ඝාතනය වෙද්දි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න තරම් ලංකාවේ කාලේ හිටපු ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධාව කොහොම එකක්ද? ඒ නිසා දුක කියන එක අපි කරා පැමිණෙද්දී පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේගේ දහමටම ලං වෙන්න ඕන. දුකෙන් නිදහස් කරවන දහම. ලෙඩ දුක් වැඩි වෙද්දී වෛද්‍යවරයා කරා යනවා වගේ තව ලෙඩ වැඩි වෙද්දී වෙදහලට නැවත යනවා වගේ තව ලෙඩ වැඩි වෙද්දී නිතර බෙහෙත් ගන්නවා වගේ මේ සංසාරේ දුක සංසාරේ බය අපිට තේරෙනවා නම් අපි නිතර බුදුරජාණන් වහන්සේගේ දහම ඇසුරු කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ දහම ඇසුරු කරන් අපි ප්‍රමාදයි කියන්නේ අපි ලෙඩ වෙලා ඉන්න බව අපි සංසාර දුකකට වැටෙන බව ඔවුන් දන්නේ නැහැ. පින්වතුනි උපන් සත්වයාට දුක පැමිණෙනවා නොඑක ආකාරයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය විස්තර කරද්දී ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පීහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දුක නොඑක ආකාරයෙන් වදාලා. දැන් ඔය මිනිස්සුන්ගේ එක කරදරවලදී වයසකයි කියන්නේ අම්මෝ සංසාරේ කියලා. එක කරුණවලදී සංසාරේ ඒ කියන්නේ එක දුක් ගැහැට කරදර උපද්‍රව ව්‍යසන ඉදිරියේ මිනිස්සු සසරේ මෙහෙමයි කියලා සිහි කරනවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාලා ඉපදීම මුල් කරගෙන මේ ජීවිතේ දුකයි කියලා අවබෝධ කරගන්න කියලා. ලෙඩවීම කියන අරමුණ ඉදිරියේ දුක කියන එක මානසිකාර කරන්න කිව්වා. මේක තමයි දුක කියලා. වයසට යෑම ඉදිරියේ මරණය ඉදිරියේ මේක තමයි දුක. මේ දුකෙන් නේද බුදුරජාණන් වහන්සේ නිදහස් වෙන්න කිව්වේ කියලා දුක කියන එක මානසිකාර කරනවා. දරුවෙක් මැරුණාට පස්සේ සතුට උපදිනවා නම් ප්‍රියංගෙන් වෙන් වුණාට පස්සේ සතුට උපදිනවා නම් අනපේක්ෂිත දෙයකට මුහුණ දෙන්න උනාට පස්සේ සතුට උපදිනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට පිළිපදින්න ඕනේ නැහනේ. එහෙනම් මොකටද ධර්මයක්?
බුදුරජාණන් වහන්සේ දුක කියලා පෙන්වලා දුන්නා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. අපි කෙනෙක්ගේ මරණයේදී අඬන එක තව එකක්. ඒ හඬන වැළපෙන ශෝක කරන දැවෙන තැවෙන එක තව එකක්. මේ විදිහට උලක් ඇනුන තැනට තව උල් ඇනෙනවා වගේ එක ශෝකයකින් එක දුකකින් තව තවත් දුක උපද්දවගෙන වාසය කරනවා. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍ය මෙන්න මෙහිමයි කියලා අවබෝධ කරගන්න කියලා වදාළා. අපි මේ ලෝකෙට බැඳිච්ච නිසා මේ ලෝකෙට තෘෂ්ණාව හටගත්ත නිසා ඒ තෘෂ්ණාවෙන් තමයි මේ දුක උපද්දවලා දෙන්නේ. තෘෂ්ණාව නැති කෙනාට දුකක් නැහැ. ඒ තෘෂ්ණාවම නිරුද්ධ වීම අමා මහ නිවනයි කියලා බුදුරජාන් වහන්සේ වදාළා. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය ශ්‍රැංක මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා සමහර අයට අපි කියමුකෝ ඔන්න දැන් අපි සමහර අයගේ ඔන්න පුංචි කාලේ දරුවෝ නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියමු දෙමව්පියන් ජීවත් වෙලා ඉන්න තාක්කල් දරුවෙක් තමන්ගේ දරුවෙක් නැති වෙන්නේ නැහැ. ඒකට ඒ කියන්නේ එයාට ඒ දුකක් නැද්ද? ඊට පස්සේ ඔය විදිහට තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දුක කියන ආර්ය සත්‍ය කාරණා තුනකට බෙදුවා. එකක් තමයි දුක්ඛ දුක්ඛ. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ අපි මේ සාමාන්‍යයෙන් විඳින දුක් අන්දරාව. මේ ගෙවල් වල කටයුතු කරද්දි දවසේ කටයුතු කරද්දි ගමන් බිමන් යද්දි අපි විඳින දුක තියෙන්නේ. ඒක තමයි දුක්ඛ දුක්ඛ. කන කෑම නැතිකොට බඩගින්න දැනෙනවා. වතුර නැතිකොට පිපාසය දැනෙනවා. රස්නේ වැඩි වෙනකොට ග්‍රීස්මේ දැනෙනවා. සීතල වැඩි වෙනකොට වෙවුලනවා. මේ වගේ දුක්ඛ දුක්ඛ කියලා එකක් තියෙනවා. හැබැයි මේ දුක්ඛ දුක්ඛ කියන එක කෙනෙකුට තියෙන්න පුළුවන් කෙනෙකුට නොතිබෙන්න පුළුවන්. හැමදාම කෑම බීම යාට ළඟට ලැබෙනවා නම් එයාට ඔය අපි කියන විදිහේ දුක්ඛ දුක්ඛ කියලා එකක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තවත් තියෙන දුකක් විපරිණාම දුක්ඛ කියලා. විපරිණාම දුක්ඛ කියලා කියන්නේ වෙනස් වීම තුල අන්‍ය ස්වභාවයකට පත්වීම තුල තියෙන දුක. ඔන්න අපි කිව්වොත් එහෙම දත් කැඩිලා යනවා. හම රැලි වැටිලා යනවා. වයසට යනවා. ඉතින් ඊළඟට මේ සමාජය වෙනස් වෙනවා. ඍතු වෙනස් වෙනවා. මේ විදිහට වෙනස් වීම තුල යාට දුකක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා විපරිණාම දුක්ඛ කියලා. ඒතකොට දැන් සමහර කෙනෙකුගේ මැරෙන කල්ම දත් කැඩිලත් නැහැ. සමහර කෙනෙකුට තරුණ ගතිය තියෙනවා. ලොකුවට ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. ඒතකොට අර වයසට යෑම දුකයි එහෙම කියලා කිව්වට ඒකේ යාට ඉච්ඡර දැනෙන්නේ නැහැ. එතකොට අර ඊළඟට මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා කියන සමහර ජීවිත කාලෙම තමන් ආදරේ කරපු සෙනෙහස දක්වපු කෙනෙක් තමව අතහැරලා නැහැ. අයින් වෙලත් නැහැ. එතකොට මෙයා දුකෙන් නිදහස් වෙලාද මේ? බුදුරජාණන් වහන්සේ අවසානට වදාලා සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. සංඛාර දුක්ඛ කියලා කියන්නේ පින්වත්නි යද නිච්ඡන් තන් දුක්ඛං කියලා කියන්නේ අන්න සංඛාර දුක්ඛ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියන එක. මේ රූපය වෙනස් වෙනවා, වේදනාව වෙනස් වෙනවා, සංඥා වෙනස් වෙනවා, සංස්කාර වෙනස් වෙනවා, විඥාන වෙනස් වෙනවා. අන්න යමක් අනිත්‍ය නිසා ඒ දුකයි කියන ඒ ආර්ය සත්‍ය, සදාතනික ආර්ය සත්‍ය තමයි සංඛාර දුක්ඛ කියලා කියන්නේ. ඒ නිසා දෙවියන් තුල අපි අද මනුස්ස ලෝකයේ විඳින දුක, අපි මේ සමාජයෙන් විඳින දුක, පරිසරයෙන් විඳින දුක දෙවියන් තුල නැති වෙන්න පුළුවන්. ඊළඟ වයසට ගිහිල්ලා ජරා ජීර්ණ වෙලා විඳින දුක දෙවියන් තුල නැති වෙන්න පුළුවන්. නමුත් දෙවියන්ටත් සංඛාර දුක්ඛ කියන එක තියෙනවා. අනිත්‍ය ධර්මතාවය. බ්‍රහ්මයා තුලත් තියෙනවා අනිත්‍ය ධර්මතාවය. ඒ නිසා උපන් සත්වයා දුකෙන් නිදහස් වෙලා නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් මිසක්කා
දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා ඒයිට දුක කියන එක අයිති. නැත්නම් අර ජාතිපි දුක්ඛ, ජරාපි ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දෙවියන්ට ওই ප්‍රශ්නේ නෑනේ. බ්‍රහ්මයන්ට ওই ප්‍රශ්නේ නෑනේ. චූටි දරුවෝ මැරෙන්නේ නෑනේ. එහෙම වුණාට යාලා එහෙම හිටියට යාලටත් දුකක් තියෙනවා. ඒ තමයි සංඛාර දුක්ඛ. බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චාති කියලා ධර්මයේ දේශනා කරනකොට පින්වත්නි බ්‍රහ්මයන්ට පවා කලන්ත හැදෙනවා කියනවා. ඒ කියන්නේ බ්‍රහ්මයෝ දෙවියෝ පවා මේ සංස්කාරයෝ නිට්ටයයි කියන අදහස කියනවා ඉන්නේ. මනුෂ්‍ය ලෝකේ වගේ නෙවෙයි කියනවා. අනිත්‍ය ගැන කතා කරනකොට අනිත්‍ය වෙද්දී දෙවියන් බොහෝසේ දුකටපත් වෙනවා කියනවා. හේතුව මනුෂ්‍ය ලෝකේ මිනිසු මැරෙද්දී ලෙඩ වෙද්දී යම් සංඥාවක් එනවා මෙහෙම වෙන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකේ මෙහෙම වෙන්න පුළුවන් කියලා නිතර අනිත්‍යයට දුකට ඊළඟට මේ ජරා මරණ වලට අරමුණු පේනවා. තමාට මේ සැප උපදිනවා මේ දුක උපදිනවා. තමාටත් අනිත්‍ය පිළිබඳ යම් අත්දැකීමක් එනවා. දෙවියන්ට දීර්ඝ කාලයක් සැපසී ඉන්නවා. දීර්ඝ කාලයක් පංචකාමයේ භුක්ති විඳිනවා. දීර්ඝ ආයුෂ ගෙවනවා. එහෙම ඉඳලා එකපාරම අනිත්‍ය වෙනකොට මිනිසුන්ට වැඩිය ඒ අනිත්‍ය දරා ගන්න අමාරුයි දෙවියන්ට. හේතු දීර්ඝ කාලයක් නිට්ටය සංඥාවේ සිටීම. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනිත්‍යයි කියන බණ අහලා මනුස්ස ලෝකේ මිනිසු කලන්ත දැම්මේ නැහැ. නමුත් බ්‍රහ්මියෝ කලන්ත දැම්මා. ඒ අනිත්‍ය කියන එක ගැන හිතා ගන්නවත් බැරුව. බවන්නේ මේ සියලු දේ අනිත්‍යයිලු කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔය ක්‍රමයට අනුව දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන කාරණා තුනට අනුව දුකෙන් මේ උපන් සත්වයාට සියලු දෙනාටම දුක උරුම වෙලා තියෙනවා. දුක කියන දේෙන් කවුරුත් මිදිලා නැහැ. දුක කියන දේෙන් මිදිලා නැහැ. ඒ නිසා උපන් සත්වයාට තියෙන ලොකුම බය මොකද්ද කියලා අහද්දී බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛමස්ස මහබ්බයං. උපන් සත්වයාට තියෙන ලොකුම බය තමයි මේ දුක. හදවත වෙලා ගන්නා වූ දුක. දුක්ඛ වෙනස් වීමේ දුක. අනිත්‍ය වීමේ දුක. එක විදිහට තියෙන්නේ නැතිවීමේ දුක. මේ ලෝක සත්වයා මේ දුක් තුනෙන්ම බැට කනවා. ඒ නිසා පින්වතුනි අපිට මේක වෙනස් කරන්න බෑ. දුක කියන එක තියෙන්නේ අවබෝධ කරගන්න. උපන් සත්වයා මැරෙන හැටි අපිට වෙනස් කරන්න බෑ. උපන් සත්වයා මැරෙනවා කියන එක අපි ප්‍රඥාවෙන් දැකලා අවබෝධ කරගන්න ඕන. ගහක මලක් පිපිලා මල් වැටි යනවා. මල පිපිලා වැටෙනවා. පොඩි කාලෙත් වැටෙනවා, මැදියම් කාලෙත් වැටෙනවා, මල හොඳටම පිපිලත් වැටෙනවා. ඒතකොට මලක් හැදිලා වැටෙනකොට අපි ඔහු ලෝකේ ස්වභාවය කියලා දන්න නිසා වැටෙන පර වෙන මල වෙනුවෙන් අපි අඬන්නේ. ගහක හොඳට කොළ හැදිලා කොළ කහ පාට වෙලා වැටෙද්දී ඔය කොළ හැලෙනවා කාලයකට ඇති වෙනවා කාලයකට කොළ හැලෙනවා කියලා අපි හිතනවා අපි ඒ වෙනුවෙන් වැළපෙන්නේ. ගහක ගෙඩි හැදිලා ඉදිලා වැටෙද්දී අපි ඒ වෙනුවෙන් වැළපෙන්නේ අපි ඒක දන්න නිසා. ඊළඟ වැස්ස කාලෙට වහිනවා පායන කාලෙට පායනවා. ඍතු විපර්යාසෙ වෙද්දී ඒකට අපි හඳන්නේ වැළපෙන්නේ. ඒක වැස්ස කාලෙට වහිනවා පායනකොට පායනවා කියලා අපි දන්න නිසා. ඉර නැගලා බැස යනකොට ඒ වෙනුවෙන් අපි අඬන්නේ. ඉර නැග බැස යන බව දන්න නිසා. සඳ නැග බැස යන නිසා එයත් දන්නවා අඬන්නේ. සඳේද පුරපක්ෂයට හඳ පායනවා අවපක්ෂයට සඳ ගෙවි යනවා. අන්ධකාර අටවක රාත්‍රියක් පැමිණුණා අපි එදාට අඬන්නේ. අපි ඒක දන්න නිසා. නමුත් මිනිස්සු මැරෙනකොට අපි අඬනවා. ඇයි අර ගහක කොළයක් වැටෙන එක තරම්වත්
උපන් සත්‍යය මැරෙනවා කියන එක අපි හිතලා නැහැ. අපේ හිතේ ඒක සනිටුහන් වෙලා නැහැ. ඒ ලෝ සදාතනික ධර්මය, මුනිවරුන්ගේ ධර්මය, රහතන් වහන්සේලාගේ ධර්මය මේ හදවතේ ලියවිලා නැහැ. අපි ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයෝ වෙලා නැද්දෝ කියන ප්‍රශ්නේ ඔන්න ඔතනදී එනවා. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ අහපු ධර්මය එයාගේ ජීවිතෙත් එක්ක කිඳා බහිනවා. ජීවිතෙත් එක්ක එකතු වෙනවා ධර්මය. එතකොට මරණ ඉදිරියේ තප්පරයට එනවා. කල්පනා වෙනවා. නමුත් අපි කොච්චර ධර්මයේ ඇහුවත් ඒ ධර්මය අපේ හදවතේ ලියවෙන්නේ නැති නිසා, කිඳා බසින්නේ නැති නිසා, හදවතේ රුධිර ධාතුවට මුසු වෙන්නේ නැති නිසා, අපි ගහක කොළයක් වැටෙනකොට ඒක ගැන අපි මධ්‍යස්ථව හිතන විදිහටවත් මිනිසෙක් මැරෙද්දී අපිට හිතන්න බෑ. මේ අපි කාටවත් තියෙන ප්‍රශ්නයක් මේ කියන්නේ. අපි දැන් අර බාහිර සමාජයේ තියෙන දේවල් වෙනස් වෙවි යද්දී අඳන්නේ වැළපෙන්නේ නෑනේ. ඒ වුණාට තමන්ගේ ජීවිතේ තමන් ප්‍රියමනාපය එක එක්කෙනා මෙරි මෙරි යද්දී, තමන්ද මෙරි මෙරි යද්දී අපි ශෝක කරනවා, වැළපෙනවා. දැන් අපි මුහුණ දෙන අත්දැකීම් මේ මනුස්ස ලෝකේ අපිම විතරද මේ මුහුණ දෙන්නේ මේවට? අපි මේ මුහුණ දෙන ප්‍රශ්න මේ මුළු මනුස්ස ලෝකයේම Tamanda විතරද මේ? එවැනි ප්‍රශ්න අතීතයේ හිටපු අයට ආවේ නැද්ද? එවැනි ප්‍රශ්න අනාගතයට එන්නේ නැද්ද? අපේ රටේ අයට විතරයිද? ඈත රටවල් වල අයට දුක නැද්ද? දුක්ඛ මාස මහබ්බයන්, මේ දුක නැමැති බය විශ්වේ පුරා පැතිර පවතිනවා. විශ්වේ පුරා පැතිර පවතිනවා. අපිට තව ලෙඩවීමෙන් දුක තියෙනවා. නිමා නැහැ. අපිට තව වයසට යෑමේ දුක තියෙනවා. දත් වැටීමේ දුක, කෙස් පැහිීමේ දුක, අතපය වාරු නැතිවීමේ දුක අපිට තියෙනවා. ඒ දුක නිමා නැහැ. මිනිසු පිළිකා කියනවා. එක එක ලෙඩ රෝග ගැන කතා වෙනවා. එවැනි රෝග අපිට වැළඳෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ලෙඩ ඇඳේ මිනිසු වැටිලා අවුරුදු ගණන් මල මුත්‍රා ගොඩේ සිටිනවා. ඒ දුක අපිට ඉදිරියේ තියෙනවා. ගෙවාගෙන ආවට වැඩිය ගෙවන්න තියෙන තැන දුක වැඩි. කවුද දන්නේ මල මුත්‍රා ගොඩේ ඉන්න වෙයිද කියලා? සිහි කල්පනාව නැතිව නන්දොඩව ඉන්න වෙයිද කියලා කවුද දන්නේ? අපේ උපස්ථානෙට කෙනෙක් සිටීවිද කියලා කවුද දන්නේ? ලෙඩ ඇඳේද මහා මඟද කොතනද අපේ අවසන් උසුම හිලිල්ල කියලා කවුද දන්නේ? ඊළඟට මේ ජීවිතේ නම් කොහොම හරි ගැට ගහගෙන උසුමට ගියවමු. මරුණාට පස්සේ උපදින තැන 136ක් අපායවල් පහු කරලා ලක්ෂ කෝටි ගණන් තිරිසන් උප්පත්ති පහු කරලා එකිනෙකාට වෙනස් ගණනින් කිව නොහැකි പ്രേත ආත්ම භාවවල ඒ උප්පත්ති පහු කරලා මනුස්ස ලෝකයකට එන්න හෝ දෙවියන් අතර උපදින්න හෝ බඹුන් අතර උපදින්න හෝ ඔබ තුල ඔබ කරගත්තු කුසල් පින් තියනවාද කියලා ඔබම කල්පනා කරලා බලන්න. උපන් සත්වයා මැරෙනවා කියන එක දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මනාව කල්පනා කරලා තියනවාද කියන එක, මඟපල් ලබන්න Taman සුදුසුකම් ඇති කරගෙන තියනවාද, සසර දුකෙන් Taman නිදහස් වෙන්න Tamanගේ සුදුසුකම් තියනවාද කියන එක Tamanගේ හදවතට තට්ටු කරලා බලන්න. දැන් මේ ගත්තොත් එහෙම මේ දෙපළ, මේ තරුණ දෙපළ පුංචි දරුසිඟිත්ති මිය පරලෝ ගියා. ඒකට අම්මයි තාත්තයි දුවයි තුන් දෙනා එකතු වෙච්ච තැන මේ ඒ පොඩි දරුවා ඒ තුන් දෙනාම කරපු කර්ම විපාක එකතු වෙනවා. ආයෙ දැන් සමහර අය කරන්නේ ඊට පස්සේ දුව ආයෙ ඉපදෙන්න, ආයෙ අපි ළඟට එන්න, ආයෙ අපි ළඟට එන්න කියලා පතනවනේ. ඒකට සමහරලාට අඩු වයසෙන් මැරෙන එක ඒ දියණියට
සංසාරේ මුරුම වෙච්ච දෙයක් නම් ආය ඔබ පතන්නේ ආය අඩුවයිසෙන් මැරෙන දරුවෙක්. ඒකට ආයෙත් හඬන්න වෙනවා වැළපෙන්න වෙනවා. තුන් දෙනාම එකතුව කරපු කර්මයක් නම් ආය ඔබ දරුවෙක් ඒ දරුවම පතනවා කියන්නේ දුව ඔබම එන්න කියලා Taman ළඟට එන්න පතනවා කියන්නේ ආයෙත් අර කර්ම තුන එකතු කරගන්නවා. එහෙම නෙවෙයි. පොන්චි කාලේ දරුවන්ගේ වියෝවෙන් ශෝක කරන වැළපෙන සංසාරයෙන් මා නිදහස් වේවා කියලා දුව මතක් වෙන හැම වාරයකම හිතන්න ඕන. මේ අඬන වැළපෙන සංසාරයෙන් නිදහස් වේවා කියලා. පෙලක් අය හිතනවා දුව ඔබ නිදහස් වේවා කියලා. දුව ආයෙත් පොන්චි කාලේ මැරෙන සංසාරේට ඔයා එන්න එපා කියලා අපි එයාට සෙත් පතනවා. හොඳයි. ඒ වුණාට අඩු වයසින් මැරෙන තව දරුවෙක් තමන්ගේ කුසට තවත් ජීවිතයක ආවොත් එimhe ආයෙත් ඔය ඇඬිල්ල කරන්න වෙනව නේද? ආයෙත් වැළපෙන්න වෙනව නේද? ඒ නිසා හොඳ නැද්ද? පොන්චි කාලෙම දරුවන් මැරෙන එයින් හඬා යන සංසාරේ තමන් නිදහස් වුණොත් හොඳ නැද්ද? ඒ නිසා තමන්ගේ ප්‍රියමනාපය තමන්ගේ ජීවිතෙන් එක එක්කෙනා නැති වෙද්දී ප්‍රියමනාපය වෙන් වෙද්දී තමන්ගේ හිතට දුක ශෝක සංතාප වෙද්දී හැම දුකකම හිතන්න මේ වගේ සංසාරයක් නම් එපා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට තව ලං වෙන්න. ඒකට ඔබට දුක් අරමුණු කෝටියක් එනකොට ඔබ දුකෙන් නිදහස් වීම කෝටි වාරයක් පතනවා. ඔබගේ චිත්ත ශක්තිය බලවත්ම ඔබගේ ප්‍රාර්ථනාව ඔබගේ අදිෂ්ඨානෙ බලවත්වම පිහිටනවා දුකෙන් නිදහස් වෙන්න දුක් අරමුණු කෝටියක් එද්දී. දරුවා 100 වතාවක් 1000 වතාවක් මතක් වෙද්දී සසර දුකෙන් නිදහස් වීම 1000 වතාවක් පතන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම සිහි කරන්න. අනිත්‍ය කියන එක සිහි කරන්න. ඒ වගේ මේ ලෝකෙන් අපිට කවදා හරි යන්න සිද්ධ වෙනවා කියලා හිතන්න. අපි ආයි ඉපදින තැනක බුද්ධ ශාසනයක් තීද කවුද දන්නේ? ඒ නිසා මේ ඉදිරි කාලේ ගොඩාක් පින් කරගන්න. ගොඩාක් කුසල් කරගන්න. හැමදාම ධර්මය අහන්න. ධර්මයේ තුලින්ම මේ ශෝකේ නැමැති ගින්න නිවා ගන්න. ඉතින් ඒ සඳහා ඔබ කාටත් අපි සියලු දෙනාට මේ ශෝක හුල ගලවා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ ඒකාන්තයෙන් සැලසීවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ධර්ම දාණයෙන් රැස් වූ සියලු පින්වත් අපි රැස් කරගත්ත සියලු පින්වත් ඒකාන්තයෙන් පින් අනුමෝදන් කරමු. මීට මාස 3කට පෙර මිය පරලෝකීය වයස අවුරුදු 2ක් වූ කේ.ජී. අක්මී ආසියානා අබේවික්‍රම දියණියට මේ පින් අනුමෝදන් වේවා අකල් මරණ සහිත මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වේවා අමා නිවනටමපත් වේවා කියලා මේ පින් අපි අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා දැහැමින් රැකගනිත්වා. ඒ වගේම මේ පින්වතුන්ගේ පවුල්වල මිය පරලෝකීය සියලු ඥාතීන්ට නැවත සිහි කරනවා කේ.ජී. අක්මී ආසියානා අබේවික්‍රම දියණිය ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ වේවා ගෝරතර සංසාරයෙන් නිදහස් වෙත්වා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මනාව අපට මේ යුගයේ දේශනා කොට වදාළ අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් ලක්වැසි ලෝවැසි සියලු සංගරුවනට මේ පින් අනුමෝදන් වී ධර්මාභෝධයම සැලසේවා. ඒ වගේම විශේෂයෙන් අද මේ ධර්ම දානයේ පින රැස් කර ගන්නා වූ කැත්ත පහුව අඹම්පොළ පදිංචි පින්වත් කේ.ජී. උදාර අබේවික්‍රම මහත්මයාට සහ මහේසිකාංශමාලි මහත්මියට මේ පින් අනුමෝදන් වේවා යත්තන්ගේ ජීවිතවල ශෝක සංතාප දුක් තැවුල් දුරින්ම දුරු වේවා. තව දහමට පිනට කුසලයට නැඹුරු වේවා. ඔවුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. මනුස්ස ලෝකයේ බුද්ධ ශාසනය පිහිට පිළිසරණ ගන්න මේ දෙමව්පිය දෙපළට මේ පිනත් හේතු වාසනාම වේවා.
කොරෝනා රෝගයෙන් රෝගියා ඉක්මනින් සුවපත් වේවා. ලෝක ව්‍යසන වසංගතේ දුරු වේවා. ඔබ අප කාටත් ධර්මයේ සියලු දෙනාට මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට අපි කාටත් හඬා වැළපී යන මේ සංසාර දුකින් නිදහස් වෙන්න ශෝක හුල ගලවාගෙන අමා නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.